නමෝ බුද්ධාය. උදෑසනින්ම මනරම් පරිසරයක ඉඳගෙන පිනස් ස්වාමින් වහන්සේත් සමග මේ සිරිපා වඳින්ට යන ගමනේ දෙවනි අදියර විදියට අපි ආවේ තවත් සුන්දර ස්ථානයකට. මේ සුන්දර ස්ථානේ පිහිටලා තියෙන්නේ මාඋස්ස කැලේ ජලාශය අසල. සිසිල් දියදහරෙන් ගත සිත පිනා යන සුන්දර පරිසරයක මේ පුණ්‍යවන්ත භූමිය පිහිටලා තියෙනවා. මේ මාඋස්ස කැලේ සමන්දේ හාමුදුරුවන්නේ දෙවි මැදුර. රත්නපුරා පාරෙන් ශ්‍රීපාදස්ථානයේ වඳින්ට යන ශ්‍රීපාද පත්මය නලල තබා වඳින්ට යන බැතිමතුන් සමන්දේ හාමුදුරුවන්ගේ දෙවලට ගිහිල්ලා සමන් දෙවියන්ට මතක් කළ යන චාරිත්‍රයක් අද ඊයේ නෙමෙයි බොහෝ අතීත කාලයේ ඉඳන්ම මේ දක්වාම පැවතගෙන යනවා. දැරණීගල සමන් දේවාලය, මහියංගන සමන් දේවාලය, ඒ වගේම රත්නපුර මහ සමන් දේවාලය, ඒ වගේම මාඋස්ස කැලේ ජලාශය අසල තියෙන මේ මනරම් දෙව් මැදුරටත් බැතිමතුන් ගොඩ වෙලා යන්න අමතක කරන්නේ නැහැ. සමන්දේ හාමුදුරන්ට මතක් කරලා යන්න අමතක කරන්නේ නැහැ. කටයුතු බොහෝ සිදු කරන්නට තියෙනවා. වත්පිළිවෙත් බොහෝ සිදු කරන්නට තියෙනවා. පිනස් ස්වාමින් වහන්සේ අවසරයි දැනගන්න මේ සිරිපා වඳින්ට කලින් අපිට බොහෝ වත පිළිවෙත පේවීම් තිබෙනවා නේද ස්වාමින් වහන්සේ? මට මතකයි එක්තරා ග්‍රන්ථයක තිබුණා මේ සිරිපා වඳින්ට කලින් දෙහිවලින් නාවලා තමයි මේ කෝඩුකාරයෝ සිරිපා වඳින්ට එක් යන්නේ. මේ පිරිසිදු කරගෙන තමයි එක් යන්නේ. මේ පිරිසිදු වෙලා පේ වෙලා යන ගමනක් තමයි පින්නස් ස්වාමින් වහන්සේ මේ සිරිපා වඳින්ට යනවා කියන්නේ. පින්නස් ස්වාමින් වහන්සේ මේ සිරිපා වඳින්ට යනකොට කෙසේද අපි සූදානම් විය යුත්තේ? අවසරයි ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න. ඒ භාග්‍යවතුන් වහන්සේගේ සොඳුරු ශ්‍රීපා රත්නයට අටෝ රාශියක් ලකුණු ඇති, දහසක් නිම් වලලු ඇති, දහසක් අර ඇති සොඳුරු ශ්‍රීපා කමලට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. උපාසක, මේ ගමන අපි තනියෙන් යන ගමනක් නෙවෙයිනේ. අපිත් එක්ක තව ගොඩාක් අය මේ ගමනට එකතු වෙලා ඉන්නවා. මේ ගමනට එකතු වෙලා ඉන්නවා කියලා කියන්නේ අපි දැන් මේ සිරිපා වඳින්ට යන ගමන පුරාවට දහස් ගාණක් හිත පහදගයි. හිත පහදගයි කවුරු ගැනද? ශාස්ත්‍රඥ වහන්සේ ගැන. එතකොට අපි නිතරම මේ ගමනට අපි සූදානම් වෙන්න ඕන ක්‍රම තුනකට. අපි ඒ ක්‍රම තුන හදාගෙන තියෙන්න ඕන. දැන් උපාසක ඇහුවනේ මේ වතපිළිවෙත ගැන, චාරිත්‍ර ගැන. අපි කරන්න ඕනේ මේ මොනවද පුරුදු කරගන්න ඕන, මොනවද කරන්න ඕන විස්තරය ඇහුවනේ. එතකොට මේ ගමන අපි යද්දී දැන් මං ඊයේත් මේ කාරණේ මතක් කළා. මොකද්ද? මේ ගමන යනකොට අපි කයෙන් සූදානම් වෙන්න ඕන. ඊළඟට මේ ගමන යනකොට වචනෙන් සූදානම් වෙන්න ඕන. මේ ගමන යනකොට සිතින් සූදානම් වෙන්න ඕන. මේ සිත කය වචන තුන්දොරින් අපි හදාගෙන පිළිවෙලකට තිබ්බේ නැත්තම් අපිට මේ ගමනෙන් ලබන්න තියෙන යහපත නැති වෙලා යනවා. ඒ නිසා සිරිපා වඳින්ට යන ගමන ඒකාන්තයෙන්ම පිං රැස්සන විදියට යන්න ඕන නම් ඒ අය සිතින් කයින් වචනයෙන් මේ සඳහා වෙන් වෙන්න ඕන. වෙන් වෙන්න ඕන. එතකොට මේක උපාසක සාමාන්‍යයෙන් මේක තරංගයක් නෙවෙයි. දැන් හිතන්න මිනිස්සේ තරංගයකට යනවා කියලා. බෝල ගහන්න යනවා. ඊ මිනිස්සයා සූදානම් වෙනවානේ. ඒ මොකද? ඒ ලෞතුරු දෙයකටද? ඒ පරලෝක පිණිස හේතු වෙන දෙයක්ද? නෑ. මේක අපි යන්නේ විමුක්තියක් උදෙසා. මේක අවසානයේ විමුක්තිය. එතකොට අපි මේකට කොච්චර වෙන් වෙන්න ඕනද? ඒකට කියනවා පේ වෙනවා කියලා. භාවිතා කරන වචනේ තමයි පේ වෙනවා. පේ වෙන්න ඕන අපි මේකට. එතකොට මේ ගමනේ ප්‍රධානියෙක් ඉන්නවා. දැන් මේ ගමනේ මම මේ උපාසක පින්වතුන් එක් කරගෙන යන්නේ කරුණාකරන්ට සිරිපා කමල වඳින්ට. මම තමයි දැන් මෙතන ප්‍රධානියා. මේ නඩේ අපේ පුංචි නඩේ ප්‍රධානියා මං. ඉස්සර සමහරට 100 දෙනා ගමකින් එන්නේ 100ක්. එහෙම නැත්නම් 50ක්. ওই වගේ පිරිසක් එන්නේ. ওই පිරිසේ ප්‍රධාන කෙනා ඉන්නවා, නිකන් කෙනෙක් නෙමෙයි. හොඳට තලත් ඈනි, දැනුම් තේරුම් ඇති, ඊළඟට සිල් ගුණ පුරන්ට
සසුනට බර වෙච්ච ආන් ඒ වගේ ඇත්තෙක් තමයි මේකට මුල් තැන ගන්න. ස්ත්‍රියාවක් නෙවෙයි. මේ ගමන්ට මුල් තැන ගන්නේ පිරිමිය. ඒ ඇත්තට කියනවා නමක් නඩේගුරා. නඩේගුරා කියලා කියන්නේ මේ පිරිස එකතු කරගෙන යන කෙනා. එතකොට උපාසක මේක මං මතක් කළේ මේක වෙනමම සම්ප්‍රදායක්. වෙනමම එකක් මේ සිරිපා ගමන. ගෙදරින් ආවට ගියාට පිටත් වෙන්නේ නැහැ. මට මතකයි මීට අවුරුදු 200කට 250කට වගේ උඩදී පිරිසක් ගියා මේ ලංකාවේ මිනිස්සු මාතරේ ඉඳන් කොහෙද මේ අනුරාධපුරේ වඳින්න. මාතරේ ඉඳන් ගියේ. මාතරේ ඉඳන් අනුරාධපුරේ වඳින්න ඒ පිරිස යනකොට මාසයකට වැඩිය ගියා කුරුණෑගලට යනකොට. කුරුණෑගලට යනකොට මාසයක් ගියා. මාතරේ ඉඳන්. මාතරේ ඉඳන් කුරුණෑගලට යන්න මාසයක් ගියා නම් සිරිපා යන එක කොහොමද හිතින්ට ඇද්ද? එතකොට මේ ගමන හොඳ සැලසුමක් ඇතුව එන්න ඕන. ඉතින් අර නඩේ ප්‍රධානියා ගෙදරින් පිටත් වෙනකොට දැන් මම වතපිළිවෙත ගැන මේ කියන්නේ. මොකද මේ වැඩසටහනට සම්බන්ධ වෙනවය. මේක අපි දකින අය දැන් අපි ටික විතරක් නෙවෙයි මෙතන ඉන්නේ. දහස් ගාණක් මේක බලනවා. එතකොට මේ සියලු දෙනා මේක අහලා තමන්ගේ සිරිපා ගමන තමන්ගේ මේ සුගතිය හදාගන්න යන ගමන පිළිවෙලකට සකස් කරලා යනවා. ඉතින් සිරිපා වඳින්ට කරුණා කරන්ට එන සියලු දෙනා ඉස්සර තෙරුවන් සරණ ගිය සිංහලයෝ ගැන මං කියන්නේ. කරන්නේ ඉස්සර වෙලා දින වකවානු තීරණය කරගන්නවා. දින වකවානු තීරණය කරගන්නවා. අපි යන්නේ අසවල් පෝයෙන් පස්සේද ඉස්සර වෙලාද? බොහෝ වෙලාවට සිරිපා වඳින්ට ඇවිල්ලා තියෙන්නේ පුරපක්ෂේ. ඒ කියන්නේ පෝයට කලින් තමයි අදහස් කරගන්නේ. මේකේ තියෙනවනේ දෙකක්. ඒ කියන්නේ වාර කියලා එකක් තියෙනවා, අවාර කියලා එකක් තියෙනවා. වාර කියලා කියන්නේ දෙසැම්බර් උඳුවක් පෝය දා සිට ඊළඟට වෙසක් පෝය දක්වා වාරයයි. ඒ කාලෙදී මිනිස්සුන්ට යන්න පුළුවන් විදිහට පරිසරයත් හැදිලා දෙවිවරුත් සැදී පැහැදී ඉන්නවා, මිනිස්සුත් සැදී පැහැදී ඉන්නවා. මං ඊයේ කිව්වා මතකද මේ සිංහල තෙරුවන් සරණ ගිය සිංහලයා ගෙදරට කොටු වෙලා ඉන්න කැමති නෑ. තැන් වල ගිහලා වඳින්න ආසයි. මේ සිංහලයන්ගේ පුරුද්දක් ඕක. මේ ලංකා භූමියේ හැම තැනකම ඇවිද වඳින එක සිංහලයාගේ පුරුද්දක්. ඒකල ගිහලා මේ බල නේ සිත් පුරා වඳින්නයි පුරුදු උනේ. ඒ නිසා මේ දෙසැම්බර් මාසේ පෝය දවසේ ඉඳන් උඳුවක් පෝයේ ඉඳන් වෙසක් පුන් පෝය වෙනකම් මිනිස්සුන්ට හොඳට සිස්සේ වඳින්න සිරිපා අඩවිය සූදානම් වෙලා තියෙනවා. ඒකට සූදානම් වෙලා තියෙන පරිසරය සූදානම්, වැස්ස අඩුයි. හීතල අඩුයි. රස්නේ අඩුයි. ඊළඟට සතා සිව්පාව පාර හරස් කරන්නේ නැහැ කවදාවත්. අවාරයකට ගිහිල්ලා බලන්න ඕන පාරේ කොච්චරනම් කරදර වලටපත් වෙනවද? හේතුව සුදුසු නැති කාලයේ සිරිපා අඩවියට ගියපු නිසා. අපි අහලා තියෙන්නේ අවාරය කියලා කියන්නේ දෙවිවරුන් සිරිපා පුදනා කාලයයි. දෙවිවරුන් සිරිපා පුදනා. දෙවිවරුන්ගේ වචන දෙකක් නැහැ. දෙවිවරු දැන් දෙවියන්ගේ ලෝකයේ දැන් හිතන්න දෙවි කෙනෙක්ගේ විමානේ මේ සමන්ගිර කියලා. ඒ සමන්ගිරට එනකොට තව දෙවි කෙනෙක් එනකොට ඒ දෙවිවරුන්ගෙන් අවසර අරන් එන්නේ. ඒක තමයි දෙවිවරුන්ගේ ස්වභාවය. හිතන්න ඔයාලා අහලා තියෙනවනේ ඇත්තු යන පාර වෙනස් කරන්නේ නැහැ කියලා. ඇතෙක් යනවා නම් ඒ පාර වෙනස් කරන්නේ නැහැ කවදාවත්. මේ වගේ තමයි දෙවිවරුන් යම් මාවතක යනවනම් යම් සීමාවක් තියෙනවා නම් ඒ දෙවිවරු ඒ සීමා වෙනස් කරගන්නේ නැහැ. ඒකයි දෙවිවරුන්ගේ ස්වභාවය. මොකද දෙවිවරුන්ට ඒ ස්වභාවය ලැබෙන්නේ එක්කෝ වරමකින්, එක්කෝ පැනවීමකින්, එක්කෝ සත්පුරු සතරවරන් දෙවිවරුන්ගේ මේ උපකාරකෙන්, එක්කෝ පිනකින්. මේ වගේ. ඉතින් මේ දේව කතාව පුදුම විස්තරයක්. ඒ නිසා අපි මේ එන්නේ සමන්ගිරට. සමන්ගිරට එනකොට හිතු මතේට අපිට එන්න බෑ. ඒකයි මම මේ කියන්න යන්නේ. ඒ නිසා අපි මේ ගමන එනකොට අපි මේ උපාසක අපේ පුංචි නඩේ කීප දෙනා එනකොට අපි මුලින්ම සමන් දෙවියන්ට මතක් කළා. අපි මුලින්ම සමන් දෙවියන්ට මතක් කළේ අපි බුදුරජාණන් වහන්සේට ඉස්තර වෙලා අපේ කඩුවෙල සිරිපා විහාරයේදී අපි බුදුරජාණන් වහන්සේට
සිරිපා කමලට කිරි ආහාර පූජා කළා. කිරිපිඩු කිරිබත් කිරි ආහාර දාන පූජා කළා, පළතුරු පූජා කළා. තමයි ඔන්න බුදුරජාණන්සට පූජා කළා. ඒ පින සමන් දෙවියන්ට අනුමෝදන් කළා. සමන් දෙවියන්ටත් මේරු පළතුරු ආදී පූජා කළා. ඒ සියලු පින් අපි සුමන සමන් දෙවියන්ට අනුමෝදන් කළා. මතක් කර හිටියා අපි අසවල් දවසේ සිරිපා අඩවියේ මෙහෙම කටයුත්තකට යනවා. අපේ අදහස සිරිපා පත්නේ වඳින්න. ඒකට අපිට කලක් ගත වෙයි මාසයක් වගේ. ඒ නිසා සුමන සමන් දිව්‍ය රාජා අනේ අපට මේ සඳහා උපකාර කරත්වා කියලා අපි සමන් දෙවියන්ට කියා හිටියා. ඊට පස්සේ තමයි මේ ගමනට අපි ඊළඟ කටයුතුක සූදානම් කරගන්නේ. එතකොට මේකේ මං කිව්ව එකයි මේක තමයි පිළිවෙල. ඊළඟට ඉස්සර මිනිසයා පේ වුණා. සමහරට මාසේ සතිය එක දිගට මේ මිනිසයා පේ වුණා. කොහොමද පේ වුනේ? සිල් ආරක්ෂා කළා. සමහර කාන්තාව ස්වාමි බිරිඳ ඉන්නවනම් ඒ ඇත්තෝ බඹසර රැක්කා. ඒ ඇත්තෝ බඹසර රැක්කා සිරිපාදෙන්ට. සමහර වයසක අම්මලා ආච්චිලා වයසක අය තමන්ගේ ගේදොර ඉඩකඩම් අපි අහලා තියෙනවනේ ලියලා තියලා ආවේ කියලා. එතකොට ගේදොර ඉඩකඩම් ඔක්කොම තමන්ගේ දරු මුණුපුරෝ ඔක්කොම එකතු කරවලා කතා කරලා කිව්වා පුතේ මං අසවල් දවසේ සිරිපාද යනවා. සිරිපා කමල වදින්න යනවා. මං අය එයිද නොයේද කියලා දන්නේ. මේ දුකෙන් මහා බයෙන් කියන කතාවක් නෙවෙයි. මේ ශෝකෙන් කියන කතාවක් නෙවෙයි. මේ කියන්නේ සතුටින්. පුතේ මං ආයේ මෙහෙට මේ ගෙදරට එන්න පුළුවන් වේද දන්නේ. හැබැයි පුතේ මං සිරිපා වඳින්න යන්නේ. ඉස්සර මිනිස්සයාගේ අදහසක් තිබ්බා සිරිපා වඳින්න යන අතරේ ජීවිතේට අනතුරක් වුණොත් ඒ මිනිස්සයාගේ ඊළඟ ජීවිතේ වරදින්නේ නැහැ. ඒ ගමන ඒකාන්තයෙන් සුගතියට පිං පිරීලා තියෙන ගමන. ඒ තමයි මිනිස්සයා හිතපු සිංහල මිනිස්සයා තෙරුවන් සරණ ගිය මිනිස්සයාගේ අභිමානය. දැන් සාමාන්‍ය කොහරි යන ගමන් ඇවිල්ලා සිරිපාදයටත් ගොඩ වෙලා ඒ වගේ මානසික එහෙම නෙවෙයි. පින් කරගන්නේ අපට මෙලොවටත් පරලොවටත් උපකාර පිණිස. ඒ නිසා හොඳට මේකට කයෙන් වචනෙන් වෙන්න ඕන. වෙන් වෙන්න ඕන. සිත වෙන් කරගන්න ඕන. සඳුන් කරඬුවක් තැම්පත් කරගන්නවා වගේ සිත වෙන් කරගන්න ඕන. සම්පූර්ණම මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හදවත වෙන් කරගන්න ඕන මේ ගමනේදී. ඊට පස්සේ මොකද කළේ මිනිස්සයා මේ සාමාන්‍ය සිංහල තෙරුවන් සරණ ගිය මිනිස්සු මේ සදහැවතුන් කෙලේ පන්සලේ බෝධිය ගාවට ගියා. බෝධින්නාසේ ගාවට ගිහලා මල් පහන් පූජා කරලා කිරිබත් පිරිත් දාන පූජා කරලා හිතන්න අනුරාධපුරේ මිනිස්සු සිරිපා වඳින්න නම් රුවන්වැලි සෑයට යනවනේ. රුවන්වැලි සෑයට යනවා ගිහිල්ලා කියනවා මම හෙට අසවල් දවසේ සිරිපා යනවා. කරුණා කරන්න බලාපොරොත්තු අපිට ආශිර්වාද කරන්න. ඊට පස්සේ නුවර මිනිස්සෙක් ඉන්න දලදා මැදුරට යනවා. මාතර කෙනෙක් ඉන්නවනම් ඒ Tamanට ළඟ තියෙන භූමි වලට යනවා. මං අහලා තියෙනවා මිනිස්සු අපිට අහන්න ලැබුණා මේ සිරිපාදින මාවතේ දුරින් මිනිස්සු එනකොට බෝධින් වහන්සේලා රෝපණය කළා කියලා තවටත් ඒ විස්තර සාධක තියෙනවා. හේතුව මිනිසයා මොහොතින් මොහොතට ගිලා ඒ තැන්වල නැවති බුදුරජාණන් වහන්සේට වැඳ බෝධි පූජා තිය එන ගමනක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ ගමන විශේෂයි. උපාසක කිව්වා මට මතකයි මේ දෙහි අඹුල් ගාලා නාලා එනවා කියලා. දෙහි අඹුල් ගාලා ඒක හරි. මොකද මේ කය පිරිසුදු කරගන්න වෙන තව ක්‍රමයක් තියෙනවා නම් ඒකත් කරනවා මිනිස්සයා. දෙහි අඹුල් ගෑවම මිනිස්සයා පිරිසුදු වෙනවා කියලා සිංහලයා අතර ප්‍රසිද්ධයි. කහ වතුර ගෑ නෑවම මිනිස්සයා පිරිසුදු වෙනවා කියලා සිංහලයන් අතර ප්‍රසිද්ධයි. ඒ නිසා මිනිස්සයාගේ කය පිරිසුදු කරගන්න එහෙම කළා. කෙස් රැවුල් බාලා කොණ්ඩ කපලා පිළිවෙලක් වෙලා ඊළඟට සුදු වස්ත්‍ර වෙනම අරගෙන වතුර ගේන්නේ නෑ සිරිපා අඩවියට. හැබැයි මොනවා සූදානම් වුණත් වතුර ගේනාවේ නෑ. ඇයි? මේ සිරිපා අඩවියන්නේ ලංකාවටම වතුර බෙදන්නේ. ඒ නිසා මහවැලි ගඟෙන් සම්පූර්ණ රජරට පැත්ත පිහිටි රට වතුර ස්වම්පෝසිතයි. මේ බටහිර පැත්ත සම්පූර්ණ කැලණි ගඟ ගලනවා, වලවේ ගඟ ගලනවා. මේ ලංකාවටම වතුර ලැබෙන්නේ ජල උල්පත් මේ සිරිපා අඩවියෙන්නේ. ඉතින් ලංකාවටම සිරිපා අඩවියෙන් නම් පැන් ලැබෙන්නේ. මිනිස්සු දන්නවා සිංහල තෙරුවන් සරණ ගිය මිනිස්සු. එහෙනම් අපිට වතුර ඕනේ නැහැ. සමන් දෙවියෝ ඉන්නවා. සිරිපා අඩවියෙන් අපිට වතුර ලැබෙනවා. ඊළඟට මිනිස්සු තමන්ගේ
ඔන්න බෑග් මලු සකස් කරගෙන දරුවන්ට කියනවා ජීවිතේට සිරිපාද ගියපු නැති අය ඉන්නවා. ජීවිතේට සිරිපා ගියපුනේ ඒ අයට කියන නමක් තියෙනවා. මතකද? එයාට කියනවා කෝඩු. කෝඩු අවුරුදු 14ට 15ට අඩු නම් ඒ ඇත්තන්ට කියනවා කිරි කෝඩු. අවුරුදු 15ට 14 15 වැඩි නම් ඒ ඇත්තන්ට කියනවා එයාත් ගිහිල්ලා නැහැ සමහර අය ඉන්නවා වයසක සිරිපා අමල වැඳලා නැහැ. දඬු කෝඩු. ඒ කෝඩුකාරයෝ ඔක්කොමත් එකතු කරගෙන හැබැයි මේකට 100ක් හිටියත් එක්කෙනෙක් ඉන්නවා නායකයා. ඒ නායකයාගේ වචනේ ඉක්මවලා යන්නේ නැහැ. නායකයා නිකන් පොස් කෙනෙක් නෙමෙයි. ඒ කෙනත් ඒ නඩේ ගුරා ඒ නඩේ අරන් යන ප්‍රධානියා ගුණෙන් නුවණින් පිරිච්ච සත්පුරුෂ ගුණ තියෙන කෙනෙක්. ඒ කෙනාට ප්‍රශ්නයක් ආවට පස්සේ ඒක විසඳ ගන්නට ඥානෙ තියෙන කෙනෙක්. එහෙම කෙනෙක් තමයි මේ සිරිපා වඳින්න පිරිස එක්ක ආවේ. මේක තමයි රටාව. ඒ එන ගමනේ ඕන අපිට මගදී හම්බ වෙන රත්නපුරා පාරෙන් යනකොට මහා සමන් දේවාලය. ඒ දේවාලයට ගොඩ නොවන කෙනෙක් නැහැ. රත්නපුරා පාරෙන් අපේ මහා සමන් දෙවියන්ගේ සුමන සමන් දෙවියන්ගේ දේව් මැදුර එහෙම නැත්නම් දේවාලය තියෙනවා. ඒ ඇත්තෝ මග දිගට මයංගන සෑ ආදිය වැඳගෙන ඇවිල්ලා පුළුවන් ඉදර තුනුරුවන් වැඳගෙන මහා බෝධිය වැඳගෙන ඇවිල්ලා පින් පුරවගෙන ඇවිල්ලා සමන් දේවාලයට ගිහිල්ලා කියනවා සමන් දෙවියන්ට තුටු පඳුරු වෙන් කරලා පින් අනුමෝදන් කරලා කියා හිටිනවා සුමන සමන් දෙවියනි අපි යන්නේ ඔබ වහන්සේගේ අඩවියට. ඔබ වහන්සේගේ අඩවියට යනකොට අපි දන්නවා අපිට කරදරයක් වෙන්නේ නැහැ කියලා. නමුත් ඔබ වහන්සේගේ අඩවියට යනකොට මතක් කරන එක යුතුයකමක්. ඕනම කෙනෙක්ගේ ගෙදරට යනකොට මතක් කරන එක යුතුයකමක්. ඒ නිසා අපි ආවේ මතක් කරන්ට අනේ මේ ගමනේදී අපට බාධාවක් කරදරයක් අතුරු ආන්තරාවක් නැතුව සුවසේ මේ ගමන යන්න ලැබේවා කියලා ඕන සමන් දෙවියන්ට බාර වෙනවා. සමන් දෙවියන්ට සිහි කරනවා. සමන් දෙවියන්ට මතක් කරනවා. සම්බුද්ධ පාදවර ලංචන සෝබිතම්මි වාසෝ සමන්ත ගිරිමුද්ධනි දේවරාජා පුඤ්ඤානුමෝදිය ඉදං සුමනාභිදානෝ පාලේතුමං සතත සාත හිතාවහන්තෝ. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ අපේ අසා තිබෙනවා සුමන සමන් දෙව් නිරිඳුන් සෝවාන් ඵලයේ පිහිටි බව. ඔව් ඒ කතාව ඇත්ත. අපේ සුමන සමන් දිව්‍යරාජා මාර්ගඵලලාභී. මාර්ගඵලලාභී කියලා කියන්නේ ඒ සුමන සමන් දිව්‍යරාජා බුදුරජාණන් වහන්සේ ගැන අවෙච්ච අප්‍රසාදය තියෙනවා. ඒ සද්ධාව හෙලවෙන්නේ නැහැ. ධර්මයේ ගැන හොඳට පැහැදිලා ඉන්නේ. අපි සාමාන්‍යයෙන් බාහිරින් අතපත ගාලා සාමාන්‍ය මිනිස්සයා ශාසනය දිහා බලන්නේ. අපේ සුමන සමන් දිව්‍යරාජා බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් ගැන කිසිම සැකයක් නැහැ. සාමාන්‍ය ස්වාමීන් වහන්සේ නමක්ගේ භික්ෂුවක්ගේ වැරද්දක් දැක්කා කියලා. ඊළඟට කාගේ හරි අඩුපාඩුවක් දැක්කා කියලා. මොනවා දැක්කත් ඒ පැහැදිලිම වෙනස් වෙන්නේ නැහැ සුමන සමන් දිව්‍යරාජායි. එතකොට මේ හිමගිර තරණය කරන්න එක එක මිනිස්සු එක එක විදියට යනවනේ. සුමන සමන් දිව්‍යරාජා බොහෝ තැන්වලදී උපේක්ෂාවටපත් වෙනවා. සංවේගයක් පමණක් ඉතුරු වෙනවා. සංවේගයක් පමණක්. හැබැයි ඒ උත්තමයා ධර්මයේ දන්නවා. ධර්මයේ දන්නවා. සෝතාපන්න කෙනෙක්නේ. එතකොට හැබැයි සුමන සමන් දිව්‍යරාජගේ දෙව් පිරිවරක් ඉන්නවා මේ භූමිය ආරක්ෂා කරන. මහා පිරිසක් ඉන්නවා. එතකොට තමන්ගේ අත්වැරද්දක් කටවැරද්දක් මේ භූමියේ දුනොත් ඒ අය ඒක බලා ගන්නවා. දැන් සමහර අය එනවනේ මේ සිරිපා අඩවියට නොයේක් එක එක බලාපොරොත්තු ඇතුව නොයේක් බලාපොරොත්තු ඇතු වෙනවා. සමහර විට ඒවා ඉදිරියේ අර පරිවාර දෙව් පිරිස තමයි මැදිහත් වෙන්නේ බොහෝ විට. සුමන සමන් දිව්‍යරාජා සිරිපා කමල දෙස බලා ඉන්නේ. ඉතින් කොහොම හරි ඇවිල්ලා අපි මේ ගමනේදී සාමාන්‍ය තෙරුවන් සරණ ගිය මිනිස්සෙක් කරන්නේ සුමන සමන් දෙවියන්ට ආරාධනා කළා. දැන් මෙහෙන් අපි මේ වතපිළිවෙත ටික කරන්න තියෙනවා අපිට. අපිත් තුනුරුවන් ඇදලා මේ විදිහට
ඊළඟට සුමන සමන් දෙවියන්ට සිහි කරලා තමයි මේ ගමන ආරම්භ කරන්නේ. ඉතින් ඒ වතපිළිවෙත ටික දැන් කරන්න ඕන. ඉතින් ඊට පස්සේ තමයි මේ ගමන ආරම්භ කරන්නේ. ඊට පස්සේ ගමන ආරම්භ කරලා මේකෙදි අපි අත්පා කට වරද්ද ගන්න නෑ. ගොඩක් දුරයි. තව යන්න තියෙනවා. දැන් නම් අමාරුයි. මට නම් බෑ අප්පා. ඒවා කියන්නේ. කවුරු හරි පහළ ඉඳන් යනකොට මේ ඇව්වොත් තව තියෙනවද කියලා අහන්නෙත් නෑ. කියනවා තව පොඩ්ඩයි හිමගිරට. තව පොඩ්ඩයි ඉක්මනට යන්න පුළුවන්. තව ටික දුරයි කියලා මේ වෙහෙස කර පැත්තක් කතා කරන්නේ. මේ ගමනේ ස්වභාවය ඒක. ඒ කොහොම හරි මේ ඔක්කොම කරන්නේ ඊළඟට වටේ ඉන්න පිරිස. හිතන්න මේ දේවාලයකට මේ දෙව් මැදුරකට ආවට පස්සේ කපු මහත්තයෙක් පවා කියන්නේ සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් සිරිපා කමල වඳින්න ලැබේවා. නැගලා බහිනවා නම් පිරිසක්. ඒ අය කියන නගින්ට යන මේ අයට තුනුරුවනේ ආශිර්වාදයෙන් සිරිපා වඳින්න ලැබේවා. මේ හැම එකක්ම කරන්නේ සිරිපා ළඟ නල්ල තියන්න. අවසානයේ මේ විදියට අතප සිල් සමාදන් වෙලා බඹසරත් ආරක්ෂා කරන අය බඹසර රකිමි. සිත කය වචන සංවර කරගෙන මේ හැම දෙයක්ම කර කුසල් වඩ වඩා ඕන ටික හිමගිර තරණය කරන්න පටන් ගන්නවා. හිමගිරට ගියාට පස්සේ නල්ලතන්නේ දැන් මේ පැත්ත හැටන් මාර්ගයනේ. අපි යන්නේ හැටන් මාර්ගේ. එතකොට එහා පැත්තින් රජමාවත තියෙනවා රත්නපුරා පාරේ. ඊට පස්සේ දැරණියගල පාර තියෙනවා. ඉතින් මාවත් ගොඩයි. හැබැයි කොහෙන් ආවත් එන්න තියෙන එකම සිරිපා සටහන වදින්න. ඒ එකම සිරිපා සටහන වදින්න යනකොට නල්ලතන්නියෙන් පිරිසුදු වෙලා ඊළඟගේ සීත ගඟුලෙන් බැවලා ඒ නල්ලතන්නියෙන් සීත ගඟුලෙන් පිරිසුදු වෙලා කය පිරිසුදු කරන සුදු වස්ත්‍ර හැඳගෙන අවසානට කිට්ටු වෙන්නේ සිරිපා කමල් ළඟට. සිරිපා කමල් ළඟට ගිහිල්ලා ආදරෙන් නලල තියලා වන්දනා කළා. තමන් මේ දැන් දුකසේනේ නිවස්සලා ඉඳන් ආවේ. දුකසේ බොහෝ දුරක් ගෙවාගෙන ඇවිල්ලා අවසානයේදී ඒ සියලු විඳපු වේදනා විඳපු දුක ගත්ත වෙහෙස ඒ සිරිපා ළඟ සියල්ල දුර වෙනවා. එතනින් පස්සේ මිනිස්සුන්ට බලාපොරොත්තුවක් නැහැ ඇත්තට. ඉස්සර මිනිස්සු දුකසේනේ ගියේ බොහොම දන්වැල්වල එලිලා ගියා කියලා අපි අහලා තියෙනවා. එහෙම ගිහිලා අවසානයේ සිරිපා ළඟ නල්ලලා තිබ්බට පස්සේ ඒ මිනිස්සයාට ජීවිතේ ආයේ මේවා කරන්න ඕන කියලා එකක් නැහැ. ආයේ දරුවා හොයන් කැම බීම හොයන්න කියන ඕන කියලා එකක් නැහැ. මේ මනුස්සර ගෙවල් හදන්න ඕන කියලා අදහසක් නැහැ. අවසානයේට මං හරියට නිවන් දැක්කා වගේ අදහසක් තියෙනවා. එච්චර පිනක් පිරෙනවා සිරිපා ළඟ නල්ල තියලා වැන්දට පස්සේ එහෙම ගියපු මනුස්සයාට. ඉතින් එහෙම මිනිස්සු අවසානයේ සිරිපා කමල සිස්සේ වැඳලා ඉස්සර මිනිස්සුන්ගේ පුරුද්දක් තිබිලා තියෙනවා සිරිපා මළුවේ රෑ එළිය වෙනකන් ඉඳලා නැහැ. දැන් අපි ගිහලා සාමාන්‍යයෙන් එහෙම ඉන්නවනේ. ඒ මිනිස්සු හිතන්නේ සිරිපා මළුවේ රැයක් එළිය වෙනකන් ඉන්න එක හොඳ නෑ කියලා. මේක බුදුන්ගේ භූමිය කියලා. එහෙම මේ සිංහල මේ තෙරුවන් සරණ ගිය මිනිස්සු කල්පනා කළේ. ඊට පස්සේ කොහොම හරි මෙහෙම ගිහලා අවසානයේට සිරිපා ආදරෙන් වැඳලා ජීවිතේ පූජා කළා නලල ගහලා වන්දනා කළා. මට උපාසකය කියන අපි ස්වාමීනි බොහොම සැදැහැතින් එතන නලල ගැහුවා. අපිට දැනෙන්නේ නැහැ. මං හයියෙන් ගැහුවා. මට නලල ගෑනවා දැනෙන්නේ නැහැ. සැදැහැසිතට. ඉතින් කොහොම හරි මේ සිරිපා වැඳලා සිරිපා වන්දනා කළා. ඊට පස්සේ 12 මහා පහනෙන් මේ පහන බොහෝ කාලයක් දැල්වේවා බුදුරජාණන් වහන්සේගේ බුදු පහන. මේ ලංකා දීපෙටම මේ පහනෙන් එළිය වැටේවා කියලා පහන් දැල්වනවා. මම තව කාරණාවක් කියන්න ඕන. මොකද මේ අපි ඉන්නේ මාඋස්සක් කැලේ මේ ජලාශේ. මේන් මේ විදුලි බලාගාරයක් හැදෙනවා. ලංකාවට විදුලිය දෙනවා. ඊළඟට ලක්ෂපාන තියෙනවා. ලක්ෂපාන විදුලි බලාගාරෙත් තියෙන්නේ මේ සිරිපා අඩවියෙන් පටන් ගන්න. මේ ගඟ මේ දියපහර කොහොම හරි සිරිපා අඩවියෙන් තමයි මේ ලංකා භූමියටම ආලෝකය දෙන්නේ කියලා මතක තියාගන්න ඕන අපි. සිරිපා අඩවියෙන් තමයි මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවය ආලෝකය, ආහාර, ඊළඟට වතුර ටික යන්නේ මේ සිරිපා අඩවියෙන් මුළු ශ්‍රී ලංකාවටම සිරිපා අඩවියෙන් වතුර ටික යන්නේ. මුළු ශ්‍රී ලංකාවටම ආලෝකය වැටෙන්නේ මේ සිරිපා අඩවිය ආලෝක කළාට පස්සේ. ඒක සත්‍යයක්. ඒ නිසා ඒ 12 මහේ පහන දැල්ලුවාට පස්සේ අපේ ජීවිතවලටත් බුදු සිරිපාවලටත් මේ ලංකා දීපයටත් එළිය වැටෙන්න පටන් ගන්නවා. ওই විදිහට තමයි ඊට පස්සේ 12 මහ තමන් අරන් ගියපු තෙල් 12 මහේ පහනට දාලා 12 මහේ පහනෙන් තෙල් ටිකක් ගන්නවා. ඒක හොරකමක් නෙවෙයි. ඒ තෙල් ටික දිව්‍ය ඖෂධයක් වගේ තමන්ගේ ගෙවල් වලට ගෙනල්ලා බුදු පහන ළඟ තියාගෙන කරදරයක් ලෙඩක් දුකක් වෙනකොට අර 12 මහේ පහනෙන් ගෙනාවු තෙල් ටිකෙන්
තමන්ගේ ඔළුවේ ගා ගන්නවා. බුදු සිරිපා ළඟ බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ තිබූ පහනේ තෙල් ටික අපේ උත්තම අංගය වෙන සිරසේ ගාගෙන දොස් දුරු කර ගන්නවා. එහෙම වන්දනාවක් මේක. ඒ නිසා මේ වගේ වන්දනාවක් යනකොට කය වචන සිත සංවර කරගෙන ඊළඟට ඒවට හොඳ කයෙන් වචනයෙන් සැදී පැහැදී යන්න ඕන. එහෙම ගිහිල්ලා මේ ගමන අවසන් වෙනකොට මේ මිනිස්යාගේ ජීවිතේට එතකොට මේ පිනක් පිරෙනවා. බුද්ධ දේශනාවේ ගාථාවක් තියෙනවා යතාපි පුප්පරාසිම්මා කෛරා මාලා ගුණේ බව. ඒවන් ජාතේන මච්චේන කත්තබ්බං කුසලම් බව. කියනවා දක්ෂ මල්කාරයෙක් මල් මාලයකට මල් එකතු කරනවා වගේ දක්ෂ නුවණැති කෙනා මේ විදිහට පින එකතු කරගන්න පුළුවන් තමන්ගේ පුණ්‍ය මල් මාලෙට. ඒ වගේ තමයි මේ සිරිපා ගමන පටන් ගත්ත දා ඉඳන් අවසන් වෙනතෙක් අවසන් වූදා පටන් තමන්ගේ නිවසට යනකම් පින් මාලයක් පුණ්‍ය මල් මාලාවක් ගෙතිලා තියෙන්නේ. මේ මිනිස්සයි මාලේ පැලඳගෙනයි පරලෝට යන්නේ. සාමාන්‍ය මිනිසෙක් ඒ සිරිපා වැඳලා ගෙදර ගියාට පස්සේ පන්සලේ නායක හාමුදුරන්ටත් වඩා ඉස්සර මිනිස්සු සිරිපා වැඳ මිනිසයාට ගෞරව කළා. නඩේ එක්ක ගියපු නඩේ ඒ ගුරුවරයාට ගෞරව කළා. නඩේ ගුරුවරයාට සිරිපා මළුවට පහලින් ඇහැල කනුව ගාවේදී පුදුම විදියට වන්දනා කරනවා. ඔබතුමා අපි මෙතෙන්ට එක්කාවා. මෙතනින් එහාට මහගිරි දඹේ තියෙන්නේ. මේ ටිකත් අපිට යාගන්න උදව් කරන්න කියලා නඩේ ගුරුතුමාට සියලු දෙනා වඳිනවා ඇහැල කනුවේදී. මේ වගේ ගුණවලින් පිරිච්ච සත්පුරුෂ ගමන තමයි සිරිපා ගමන. ඒ නිසා සිරිපා වඳින්න යනවා කියන එක ජීවිතේට පුදුමාකාර පුණ්‍ය බීජ උපදින තැනක්. ඒ නිසා මේ සිරිපා ගමන අපි පටන් ගත්තා විතරයි. අපිටත් අදහසක් තියෙනවා මේ සිරිපා ළඟ නළල තියලා වඳින්න. ඉතින් මේ නඩේ අපි සියලු දෙනා අපිට යන්න ඇහැකි වෙයි හේතුව අපේ සුමන සමන් දිව්‍ය රාජයා ඉන්නවා අපිට උදව්වට උපකාර පිණිස. ඒ නිසා උතුම් අපිට දැන් තුනුරුවන් වඳින්න තියෙනවා. තුනුරුවන් ඇඳලා සමන් දෙවියන්ට මතක් කරන්න තියෙනවා. ඊට පස්සේ මේ කටයුතු කාරණා කළා තමයි අපි මේ ගමන පටන් ගන්න. ඒ නිසා උතුම් තුනුරුවන් සරණින් දෙව් රැකවරණින් සමන් දෙවියන්ගේ පිහිටින් අපට මේ සිරිපා සිස්සේ වඳින්න සමන්ගිරට කරුණා කරලා නලල කියලා වන්දනා කළ ජීවිතයට පින් පුරව ගන්නට අප සියලු දෙනාට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අපි මේ සුමන සමන් දෙවිඳුන්ගේ ආශිර්වාදයෙන් ශ්‍රීපාද පත්මේ වඳින්ට යන ගමනේදී මේ මවුස්ස කැලේ ජලාශය අසල තියෙන සුමන සමන් දෙවිමැදුරට ඇවිල්ලා ඒ සුමන සමන් දෙවිඳුන්ගේ අඩවියට යනකොට ශ්‍රීපාද පත්මේ වඳින්ට යනකොට වත පිළිවෙත කොහොමද කරන්න කියලා හරියටම දැනගත්තා. නිවසේ සිට බලන් ඉන්න ඔබටත් කවදා හරි මේ උතුම් වූ ශ්‍රීපාද පත්මේ වඳින්ට එනකොට මේන්න මේ ආකාරයට උතුම් වූ බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ සිහි කරමින් මේ ශ්‍රීපාද පත්මේ වඳින්ට අවසර ලැබෙනවා. සුමන සමන් දෙවිඳුන්ට මතක් කරලා මේ ශ්‍රීපාද පත්මේ වඳින්ට ඔබටත් පින මතුවෙනවා. ඉතින් අද දවසේ පින ස්වාමින් වහන්සේ සමගයේ උතුම් වූ වත පිළිවෙත චාරිත්‍ර ගැන කතා කරලා අපට තියෙනවා උතුම් වූ බුද්ධ වන්දනාවක් සිදු කරන්න. ඒ වගේම මේ ස්ථානයට අපි ආවට පස්සේ විශේෂයෙන්ම අපට උදව් උපකාර කළ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමාටත් පින් අනුමෝදන් කරන ගමන් අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් වූ බුද්ධ වන්දනාවත් සිදු කරමින් සමන් දෙවිනිරිඳුන්ටත් මේ බව සිහි කරමින් මේ සිරිපා කරුණාව කරන්ට අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. අප සියලු දෙනා අද දවසේ සිට මේ සූදානම් වෙන්නේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් වාම සිරිපා කමල වන්දනා කරමි. ඒ උත්තම වූ සමන්ගිරට කරුණා කරන්ටයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ උපාසක පින්වතුන් අප සියලු දෙනා ඒ උතුම් සමන්ගිරට වඩින මොහොතේ කරුණා කරන මොහොතේ අපට උතුම් තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් කිසිදු කරදරයක් හිරිහැරයක් බාධාවක් නැතුව ඒ වගේම සමන්ගිරේ වැඩ සිටින උතුම් වාම ශ්‍රීපා කමලේ අනන්ත අනුහසින් අපට සුවසේ මේ උතුම් වන්දනා ගමන ඉෂ්ට සිද්ධ කර ගන්නටත් ශ්‍රීපා කමල ආදරෙන් වැඳලා පින් පුරව ගන්නටත් අප සියලු දෙනාට සියලු ආරක්ෂාව රැකවරණය සැලසේවා. සාදු සාදු සාදු.
ඉතින් මේ ගමනේදී දැන හෝ නොදැන අපෙන් අත්වැරදි කටවැරදි සිදු වෙනවාද? ඒ සියල්ලට දැන හෝ නොදැන සිදුවෙන සියලු වරදට උතුම් බුද්ධ රත්නයෙන්, ධර්ම රත්නයෙන්, සංඝ රත්නයෙන්, සිරිපා කමලෙන් අපට සමාව සැලසේවා. සාදු සාදු සාදු. පෙර යම බුද්ධං සාරණේ ගාඤ්ඤයි මාද්දිම ධම්මං සාරණේ ගාඤ්ඤයි ආලුයම සංඝං සාරණේ ගාඤ්ඤයි තුන් යමටම තුන් සාරණේ ගාඤ්ඤයි සාදු සාදු. මේ උතුම් සම්බුද්ධ පූජාව සඳහා සමනල ගිරිහිස විමානයේ වැඩ සිටින මෙත් කරුණා ගුණ සපිරි අපගේ බුදුරජාණන් වහන්සේගේ හදමඩලින් උපන්න ශ්‍රාවක රත්නයක් වූ සුමන සමන් දෙව් නිරිඳුන් ඇතුළු කොට ඇති සියලු දෙව් කැල මේ වන්දනාවට වහවහා මෙහි පැමිණෙත්වා. සාදු සාදු සාදු. සමනොල ගිරිහිස විමානයේ වැඩ සිටින ගෞතම බුදුරජුන්ගේ වම ශ්‍රී පාද පත්මය සුරකින සුමන සමන් දෙව් නිරිඳුනි පින් කැමැති දෙවිවරුනි පින් කැමැති බ්‍රහ්මයිනි පින් කැමැති නාගයිනි උතුම් සම්බුද්ධ පූජා පවත්වන්නට මේ බිමට පැමිණෙත්වා. මේ එයට කාලයයි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 පංචශීලයේ සමාදන් වෙන්න කවුරුත් මේ විදිහට කියන්න සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි සොරකමින් වැළකීම නම් වූ සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි මත්පැන් හා මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිතව උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ මේ සීලය මෙලොව යහපත පිණිසද මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද නිවන අවබෝධ වීම පිණිස හේතු වේවා හේතු වේවා වාසනාව වේවා වාසනාව වේවා සාදු 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 අපි කවුරුත් තෙරුවන් වන්දනා කරමු ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති
සක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒයි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආඋනේයෝ පාඋනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤාකෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බං ඤුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා ආම්පිතේ නමස්සාමි බෝධිරාජා නමස්තුතේ කල්යාණිතෝ ගගනතෝ මුනියත්ත ගන්වා දස්සේසි චක්කවරලක්කන පාදලංචං ලංකාමයි වරවදු මකුටෝපමානං වන්දාමං සුමනකුට සිලුච්චයං තං සාදු සාදු සාදු. සම්බුද්ධ පූජාව පූජා කරගනිමු. කවුරුත් කියන්න මා කීවාට පසු මාගේ ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම දස බලධාරී වනසේක විසරද වනසේක මහා කරුණික වනසේක බුදුරජාණන් වහන්සේගේ සසරේ පුරන ලද අනන්ත පුණ්‍යානුභාවයට පිනෙන් උපන්නා වූ සිරිපා කමලට මම නමස්කාර කරමි.
සොඳුරු ලකුණින් සුසැදුන සොඳුරු ලකුණින් සුසැඳුන සිරිපා කමලට සිරිපා කමලට මාගේ ජීවිතය මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා පූජාම වේවා අප විසින් පිළියෙල කරන ලද මේ බබලන පහන්නාලෝක පූජා කරමි පූජා වේවා පැතිර යන සුවඳ දුම් පූජා කරමි පූජා වේවා මේ සුපිපි සුවඳ මල් පූජා කරමි පූජා වේවා මේ සිසිල් පැන් මේ ගිලන් පස පූජා කරමි පූජා වේවා මේ සියලු පූජාවෝ බුදුරජාණන් වහන්සේ උදෙසා සොඳුරු සිරිපා කමල උදෙසා පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජාම වේවා සාදු 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 අපි පිරිස් සජ්ජායනා කරමු පරිත්තං යං බනන්තස්ස නිසින්නට්ඨාන දෝවනං උදකම්පි විනාසේති සබ්බමේව පරිස්සයං සොත්තිනා ගබ්බ වුට්ටානං යංච සාදේති තං කනේ තේරස්සංගුලිමාලස්ස ලෝකනාතේන භාසිතං කප්පට්ටායි මහතේජං පරිත්තං තං බනාමයේ යතෝ අම්බගිනි අරියාය ජාතියා ජාතෝ නාබිජානාමි සංචිච්ච පානං ජීවිතා වෝරෝපේතා තේන සච්චේන සොත්තිතේ හෝතු සොත්ති ගබ්බස්සාති ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා සාදු 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 සුමන සමන් දෙවියන්ට අපි පින් අනුමෝදන් කරමු මහා සුමනෝ දේවරාජායි මං පුඤ්ඤානුමෝදතෝ පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්කතු බුද්ධ ශාසනං සම්බුද්ධ පාද වරලංචන සෝබිතම්මි වාසෝ සමන්ත ගිරිමුද්දනි දේවරාජා පුඤ්ඤානුමෝදිය ඉදං සුමනාබිදානෝ පාලේතුමං සතත සාතයිතාවන්තෝ සාදු සාදු සාදු. ඉතින් අද දවසේදීත් අපගේ මේ සිරිපා වන්දනාවට බොහෝම සැදැහැසිතින් මේ පින්කමට අනුග්‍රහය දරනවා. අංක 31 කඳුරට සඳැල්ල මයිලපිටිය යන ලිපිණියේ පදිංචි
පින්වත් ධම්මික සමරකෝම් බණ්ඩාර මහතා, ඒ වගේම ඉරෝසා ජානකී ධනපාල මහත්මිය, ප්‍රසාදි දියණිය සමරකෝම් බණ්ඩා පියාණන්, හීමෙනිකේ මෑණියන් සහ කරුණාවති මෑණියන් ඇතුළු පිරිස මේ සඳහා සහ සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ ඇත්තන්ටත් සියලු යහපත වේවා. අපි මේ සියලු පින් අනුමෝදන් කරමු. මුලින් සියලුම දෙවියන්ට, සක් දෙවිඳුන් සතරවරන් දෙවියන් ඇතුළු සියලු දෙවිවරු, අපේ පින් ඇති සුමන සමන් දිව්‍ය රාජයා මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ දෙව් පිරිවර මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙවියන්ගේ දියුණු ආරක්ෂාව අපට සලසත්වා සුවසේ වන්දනාව කරගන්නට දෙවිවරු උපකාර කරත්වා. දෙවියන්ට මේ පින් අනුමෝදන් වීමෙන් ගෞතම සම්බුදු සසුනේ පිහිට ලැබෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. ගුරු දෙවිඳු නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, දිගාසිරි ලබත්වා. ගුරු දෙවිඳුන් ඇතුළු මහමෙවුනාවේ මහ සංගරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට, සියලු සංගරුවන්ට ගෞතම සසුනේ ධර්මාවබෝධයට මේ පින උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම අපවත් වී වදාළ අඹන්වැල්ලේ ගුණරත්න ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මීට වසර 30කට පෙර මිය පරලෝකයේ ධනපාල පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඇතුළු සියලු සංසාරගත සියලු ඥාතීන්, මිය පරලෝකයේ ඥාතීන් මේ පින් අනුමෝදන්ව වහවහා සපේටපත් වේවා. සංසාර දුකින් නිදහස් වීමේ භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් අද දවසේදී දායකත්වයේ දරූ සැමටත්, ඒ වගේම සුජීවත්ව සිටින බණ්ඩාර මණිකා මිත්තනියටත්, බේබිනෝනා මිත්තනියටත්, උදව් උපකාර කළ සියලු දෙනාටත්, ඒ වගේම පින්වත් ධම්මික සමරකෝන් මහත්මයාට, ඒ වගේම ඉරෝසා ජානකී ධනපාල මහත්මියට, ප්‍රසාදි දියණිය සමරකෝන් බණ්ඩා පියාණන්, හීමෙනිකේ මෑණියන්, කරුණාවති මෑණියන් ඇතුළු ඒ සැමට මේ පින් අනුමෝදන් වේවා. පවුල්වල නිවෙස්වල සැමටත් මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට ගෞතම සම්බුදු සසුනේ උතුම් පිහිට ගන්නට මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් කොරෝනා වෛරසයෙන් පීඩා විඳින රටවැසි ලෝවැසි සියලු දෙනාට මේ පින් අනුමෝදන් වීමෙන් සියලු යහපත උදා වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට, මේ වන්දනාවට සම්බන්ධ වූ ඔබට පින් අනුමෝදන් වේවා. ගෞතම සසුනේ පිහිට ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.